समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, අද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව වෙනදට වඩා හොඳින් ලෝකේ මතුවලා තියෙන වෙලාවක්. මේ මතුවීම තවත් කොයිතරම් කාලයක් මතුවී තියෙයිද කියලා අපි දන්නේ නැහැ. බුද්ධ ශාසනයේ නාමයෙන් නිදිවෙච්ච ඉදිකිරීම් බොහෝ කල් පවතීවි. ගොඩනැගිලි ගොඩක් කල් තියේවි. ඊට පස්සේ අපි අපේ ජීවිතය ඇස්සේ අපේ ජීවිත අභ්‍යන්තරේ මතු කරගත්ත මේ ආධ්‍යාත්මික ප්‍රවේශය කොයිතරම් කාලයක් පවතීද අපි දන්නේ නැහැ. ඒතර බුද්ධ ශාසනය කඩා වැටෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. මේ මතුවෙච්ච ධර්මයේ ඕනෑම වෙලාවක යට යන්න පුළුවන්. වත්පිළිවෙත් පුද පූජා සහිත ඉදිකිරීම් සුපුරුදු පරිදි ලෝකේ පවතී. ඒවා වෙනසක් වෙන එකක් නැහැ. වෙනදට වඩා හොඳට ලොකු පූජා තියෙයි. වෙනදට වඩා හොඳින් වත්පිළිවෙත් සිද්ධ කරන මිනිස්සු ඉඳී. නමුත් සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ලෝකේ යට ගියොත්, ඒ මතුවෙච්ච ආධ්‍යාත්මික ප්‍රවේශයේ හරය යට ගියොත්, ඒක අපිට හානියක් පින්වත්නි. ඒක අපිට පොඩි හානියක් නෙමෙයි. ඒක විශාල හානියක්. ඒ බඳු හානිකර තත්වයන් උද්ගත නොවීම පිණිස අපි ජීවිතය තුළ ධර්මයෙන් පෝෂණය විය යුතුයි. ධර්මයේ සමග එකතු විය යුතුයි. ධර්මයේ සමග සංයෝග වී වාසය කළ යුතුයි. ඒක තමයි අපට තියෙන එකම දේ. ඒ ධර්මයේ සමග එකතු වී වාසය කිරීම එක දිගට පවත්වන්නේ තමා තුළ ගොඩනැගෙන සතිය සහ යෝනිසෝ මනසිකාරයයි. පුද්ගලයා ධර්මයේ තුල සංයෝග කොට වාසය කරන්න සතිය සහ යෝනිසෝ මනසිකාරයේ තරම් උපකාරාර්ථයෙන් වැදගත් වන ධර්මයක් පින්වත්නි තවත් මම ලෝකේ දකින්නේ නැහැ. එතකොට ඒ ධර්මයේ සමග එකතු කොට වාසය කරන වාසයට උපකාරය පින්වත්නි ධර්මයේ තුලින් ගොඩනගා ගනිද්දී අපි තුල ක්‍රමානුකූල ධර්මයේ පිළිබඳ වැඩිවීමක්, ධර්මයේ පිළිබඳ පුහුණු කිරීමක්, ධර්මයේ පිළිබඳ භාවිතයක් අපි තුල තියෙන්න අවශ්‍යයි. ඒ භාවිතය ඔබව ධර්මීය තුලින් උත්තේජනාත්මකව ඉදිරියට ගෙනියනවා. ඒ ඉදිරියට ගෙනිහින් නිවන දක්වාම ඔබව ගෙනියන කුසලතාවයක් ඊට තියෙනවා. ඒකට බොහොම වැදගත් වෙන එදිනෙදා ජීවිතයේදී මේ යන ක්‍රමයට වැදගත් වෙන දෙයක් තමයි ওই මරණ සතිය වගේ දේවල්. මෛත්‍රිය වැනි භාවනා. බුද්ධානුස්සතිය වැනි භාවනා. අසුබය වැනි භාවනා. මොකද මෙන්න මේවා අපේ ජීවිතයේ ආධ්‍යාත්මීය රකින්න තැන් කියලායි ධර්මයේ පෙන්වන්නේ. ඒකයි මේවට කියන්නේ චතුරාර්යක භාවනා කියලා. බුද්ධානුස්සති මිත්තාච අසුබම් මරණස්සති ඉතිමා චතුරාර්යකා බික්ඛු භාවේය සීලව. එහෙමයි තියෙන්නේ. ඉතිමා චතුරාර්යක හතර ආකාරික ආරක්ෂාවක්. මෙන්න මේ හතර ආකාරික ආරක්ෂාව තමයි ධර්මයේ තුල ඔබව පරිස්සම් කරන්නේ. එතකොට ධර්මයේ තුල පරිස්සම් වෙන කෙනෙකුට එළියෙන් දොරවල් දාලා ගේට්ටු දාලා වැටවල් ගහගෙන පරිස්සම් වෙන්න බෑ. ඒ පරිස්සම් වෙන්න බැරි නිසා ඉදිනදා ජීවිතය තුළ සතිය සහ මානසිකාරයේ පැවැත්විය යුතු ඉතා ප්‍රබල අවස්ථාවක් ගැන අද දේශනාවෙන් මතු කරනවා. ඒ තමයි මරණ සතිය. මරණ සතිය කියනකොට මිනිස්සු ටිකක් අහක බලා ගන්නවා.
ආපෝ මරණය ගැන නම් අපිට කල්පනා කරන්න බෑ. මොකද සමහර අය මරණය කියන වචනයට පවා හරි බයයි. මරණය කියන වචනයට පවා තැති ගන්නවා. හැබැයි මේ මරණ සතිය වගේ දෙයක් ජීවිතේ පුහුණු කරගෙන ඉස්සරහට ගියොත් ඒ පුහුණු කරගෙන යන ශ්‍රාවකයා තුළ මහ පුදුම විදිහේ පින්වත්නි වචන වලින් කියන්න බැරි විදිහේ මහ පුදුමාකාරේ අප්‍රමාදයක් ජීවිතය තුළ ගොඩ නැගෙනවා. යෝ ඡායම් භික්කවේ භික්ඛු ඒවම් මරණ සති භාවේති. බුදුරජාණන් සෙහිමයි මතක් කළේ. මහණෙනි ධර්මයේ දියුණු කරන කෙනා විසින් නිතර නිතර මරණ සතිය භාවිතා කළ යුතුයි. නිතර නිතර. ඒකට හේතුව ඒ මරණ සතිය ගැන අදහස මතුවෙනකොට පුදුම විදිය අප්‍රමාදයක්. ඒක වචන වලින් කියන්න බෑ. මහ පුදුම අප්‍රමාදයක් Tamanගේම ජීවිතය තුල ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒ අප්‍රමාදී ශ්‍රාවකයෙකුට මරණ සතිය තුලින් සැලසෙන යහපත සැලසෙන සෙත මෙපමණයි කියලා කතා කරන්න බෑ. මෙපමණයි කියලා ලඝු කරලා කතා කරන්න බෑ. ඒක ලොකු යහපතක්. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාළේ පින්වත් මහණෙනි මේ ජීවිතයේ තුලදීම ධර්මයේ ඔස්සේ Taman ආධ්‍යාත්මීය ගොඩනගා ගන්නවා නම් ඒ ගොඩනගා ගන්න ශ්‍රාවකයාට ධර්මයේ හැදෑරීම එකම වචනයකින් කියනවා නම් ඒ අප්‍රමාදී කියලායි. ඒ අප්‍රමාදී ශ්‍රාවකයාට ඔය මරණ සතිය වඩන්න ඕන විදිය ගැන පඨම මරණ සති, ဒုတိ ය මරණ සති වගේ සූත්‍රවල තියෙනවා. හොයාගෙන බලන්න පුළුවන්. මරණය කියන්නේ බොහොම අසුභවාදී දෙයක් නෙමෙයි. ලෝකේ සෑම පුද්ගලයෙක්ම මුහුණ දෙන සංසිද්ධියක්. ඒ මුහුණ දෙන සංසිද්ධිය පිළිබඳ අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ මුහුණ දෙන සංසිද්ධිය පිළිබඳ අපට අදහසක් තියෙන්න ඕන. ඒ අදහස ඔස්සේ අපිට පුළුවන් ඉතා යහපත් මරණයකට උරුමකම් කියන්න. යහපත් මරණය කියලා කියන්නේ එකපාරම රෑ නිින්දෙන් මැරෙනවා වගේ එකක් නෙමෙයි. යහපත් මරණය කියලා කියන්නේ හොඳට කාලා බීලා නිදාගත්තම සනීපෙට මැරෙනවා කියන එක නෙමෙයි. මොකද සමහර අය නිකන් බටර් පාන් එහෙම කාලා රැට නිදා ගන්නවා. එහෙම මැරෙනවා. ඒතකොට මිනිස්සු ඉතින් අපිට කියනවා අනේ අපේ තාත්තා හරි වාසනාවන්ත විදියට නේ මැරුණේ හාඳුරණී කියලා කියනවා. ඒක වාසනාවන්ත නෑ. මරණය වඩා වාසනාවන්ත කර ගැනීම පිණිස පුද්ගලයා මරණ සතිය දියුණු කරන්න ඕන. ඒ මරණ සතිය දියුණු කිරීම මත ධර්මයේ ඔස්සේ ධර්මයේ මත පිහිටා Tamanගේ කටයුතු කරන තැනකට ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මය ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයා තුල ගොඩනැගෙන ඒ ආධ්‍යාත්මය මහ පුදුම උදව්වක් පින්වත්නි. ඒක සුළුපටු උදව්වක් නෙමෙයි, විශාල උදව්වක්. බුදුරජාණන් වහන්සේ අපට මරණ සතිය පිළිබඳ පැහැදිලි කරද්දී උන්වහන්සේ විශේෂයෙන්ම අපට දේශනා කළා මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන්න උවමනාවක් කැමැත්තක් තියෙනවා නම් එයාගේ ජීවිතයේ තුල මරණ සතිය දියුණු කළ යුත්තේ කෙසේද කියලා. ඒතර බුද්ධ දේශනාවේ තියෙනවා අපේ ජීවිතයේ තුල මරණ සතිය වැඩි යුතු විධික්‍රම ගැන. දැන් උකට මරණ සති සූත්‍රයේ තියෙනවා ස්වාමීන් වහන්සේලා කීප නමක් බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමිනී මමත් මරණ සතිය වඩනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේලා දියුණු කරන මරණ සතිය පිළිබඳ බුදුරජාණන් වහන්සේට මතු කරනවා. ඒතර ඒ ස්වාමීන් වහන්සේලා ඇතැම් ස්වාමීන් වහන්සේලා මතක් කළා ස්වාමිනී මම අද ඉඳලා අද මේ පිණ්ඩපාති ගියාට ආයෙ හෙට උදේ පිණ්ඩපාති වඩින්න ඉඳීද දන්නේ නැහැ. ඒතර අද ඉඳලා හෙට වෙනකොට මම ඉඳීද දන්නේ නැහැ. ඒ බඳු අවිනිශ්චිත භාවයක් නේද මේ ජීවිතයේ තියෙන්නේ. මරණීය නියතයි නේද? මම මේ මරණීය නියත කරගෙන නේද ඉන්නේ කියලා හිතලයි මම අප්‍රමාදී වෙන්නේ. ඒතර තව හාමුදුරු කෙනෙක් කිව්වා ස්වාමිනී මම උදේ ඉඳලා රෑ වෙනකොට මම ඉඳීද දන්නේ නැහැ. මේ දිවා කාලයේ ගෙවලා රාත්‍රියේ එළඹෙනකොට මම ඉඳීද දන්නේ නැහැ. ඒ නිසා අප්‍රමාදී විය යුතුයි නේද කියලායි ස්වාමිනී මම අප්‍රමාදී වෙන්නේ. ඒතර තව හාමුදුරුවෝ කෙනෙක් කිව්වා ස්වාමිනී මම මේ දවල්ට දානි ටික වළඳලා උදේට දානි ටික වළඳලා දවල් වෙනකොට මං ඉඳීද දන්නේ නැහැ. එච්චරට මේ ජීවිතයේ අනියතයි
මරණීය නේද නියත කියලා. ඒ නිසා මේ නියත වෙච්ච මරණීය තමන් කරා එන්න කලින් අප්‍රමාදී වෙන එක නේද හොඳ කියලා මම මරණ සතිය වඩන්නේ. ඒතර තව හාමුදුරුවෝ කෙනෙක් කිව්වා මම මේ දානි පාත්‍රය අතට අරගෙන බත් පිඬු 3-4ක් වළඳලා ඉවර වෙනකන්වත් මම ඉඳීද දන්නේ නැහැ. එච්චර අවිනිශ්චිත තත්වයක නේද මම ඉන්නේ කියලා මම මරණ සතිය වඩන්නේ කිව්වා. 4 තමයි. පස්වෙනි හාමුදුරුවෝ මතක් කළා ස්වාමීනි මම මරණ සතිය වඩන්නේ බත් පිඬක් කටට අරගෙන ඒක හොඳට හපලා ගිලලා ඊළඟ බත් පිඬ කටට ගන්නකම් මම ඉඳීද දන්නේ නැහැ. ඊළඟ බත් පිඬ කටට ගන්නකම් මම ඉඳීද දන්නේ නැහැ. මම එහෙමයි මරණ සතිය වඩන්නේ. ඒ නිසා බත් පිඬු දෙකක් අතර කාලය තුල පවා මම අප්‍රමාදී විය යුතුයි නේද? මම ජීවිතේ අප්‍රමාදී වෙන්න ඕන නේද කියලායි ස්වාමීනි මම මරණ සතිය වඩන්නේ. ඒතර අනිත් හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මම ආස්වාස කරලා ප්‍රාස්වාස කරනකම් මං ඉඳීද දන්නේ නැහැ. ඇතුළට ගත්ත හුස්ම පොඳ පහලට හෙලනකම් මම ඉඳීද දන්නේ නැහැ කියලයි මම මරණ සතිය වඩන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අර මුල් 4 නමට කිව්වා තවමත් අප්‍රමාදීකමේ අඩුපාඩු තියෙනවා. ඔయిత වඩා අප්‍රමාදී වෙන්න. ඒ කියන්නේ දැන් බලන්න බත් පිඬු 3-4ක් වළඳලා ඉවර වෙනකම් මං ඉඳීද දන්නේ නැහැ කියන භික්ෂුවටත් කියනවා තව අප්‍රමාදී වෙන්න කියලා. එතකොට ඉතින් කොහොමද දිවා රාත්‍රියේ වෙනකම් මං ඉඳීද දන්නේ හෙට වෙනකොට මං ඉඳීද දන්නේ නැහැ කියලා හිතපු කෙනා ගැන කතා කරන්නම දෙයක් නැහැනේ. අර අන්තිමටම කියපු බත් පිඬුවක් වළඳලා ඊළඟ බත් පිඬ කටට ගන්නකම් බත් පිඬු දෙකක් අතර කාලයේ තුල පවා මගේ ජීවිතය අවිනිශ්චිතයි මරණයයි නිශ්චිත කියලා ජීවිතේ මරණය පිළිබඳව සිහි කරලා මේ බත් පිඬු දෙක අතර කාලය තුල පවා මම අප්‍රමාදී විය යුතුයි නේද කියලා යම් කෙනෙක් අප්‍රමාදී වෙනවා නම් එයයි ශාන්ත එයයි ප්‍රණීත එයයි සැබෑ අප්‍රමාදය කියලා වදාලා. ඊටත් වඩා තියුණු විදියට ආස්වාස රැල්ල ප්‍රාස්වාස කරනකම් මං ඉදී දන්නේ හුස්මකවත් දුරක් මරණයට නෑ. ආස්වාසය තුල පවා මම හොඳට යෝනිසෝ මනසිකාරි උපදවාගෙන සතිය උපදවාගෙන හොඳට සති නිමිත්ත Tamanගේම පැත්තේ තියාගෙන වාසය කළ යුතුයි. මොකද ඇතුළට ගත්ත හුස්ම පොඳ පහලට හෙලනකම් මගේ ජීවිතේ ඉතුරු වෙලා තියෙයිද දන්නේ නෑ කියලා වඩනවා නම් ඒක මහත් තියුණු අප්‍රමාදයක් කියලයි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ. උන්වහන්සේ මතක් කරනවා ආස්වාස කරලා ප්‍රාස්වාස කරන කල් මගේ ජීවිතේ පවතීද දන්නේ නැහැ කියලා යම් කෙනෙක් මරණ සතිය පුහුණු කරනවා නම් මරණ සතිය වඩනවා නම් ඒ භික්ෂුවට තමයි මහණෙනි මම අප්‍රමාදීව වාසය කරනවා කියලා කියන්නේ. එහෙමයි ඉමි උච්චන්ති භික්කවේ භික්ඛු අප්පමත්තා විහරಂತಿ තෙක්කං මරණ සතින් භාවෙන්ති ආසවානං කයාය. පින්වත් මහණෙනි ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස දියුණු කරන මරණ සතිය වඩනවා කියලා යමක් කියනවා නම් මං අන්න ඒකටයි සැබෑ මරණ සතිය කියලා කියන්නේ. මොකද්ද? හුස්ම රැල්ල තුල ආස්වාස ප්‍රාස්වාස කරලා ඉවරනකම් මං ඉදීද දන්නේ නැහැ කියලා හිතනකොට ආස්වාසයේ තුල පවා යා සිහිය පවත්වනවා. සිහිය පිහිටුවාගෙන වාසය කරනවා. යෝනිසෝ මනසිකාරයෙන්ම වාසය කරනවා. අන්න එයා තමයි මහණෙනි දක්ෂ විදියට ආශ්‍රවයන් ක්ෂය කිරීමේ වැඩපිළිවෙල තුල නිරත වෙන්නේ. ඒතකොට බලන්න කොයිතරම් සිහිනුවණක් තියෙන්න ඕනද මරණය ගැන. අපිට තියෙනවද එහෙම එකක්? මේ ගතවන ජීවිතේ මරණය කියන වචනේ පවා කොයිතරම් මිනිසු පිළිකුල් කරනවද? මරණය කියන වචනේට පවා මිනිසු කොයිතරම් බයයිද? තැති ගන්නවද? ඒ නිසා පින්වත්නි මේ මරණ සතිය දියුණු කරන තැනක මරණය Taman කරා එනකොට එයාට බොහොම උපේක්ෂාවකින් ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්. බලන්න මේ ජීවිතයේ තුල පවා දුක මොන්න තරම් තුනී කරගෙන ඒ ශ්‍රාවකයාට වාසය කරන්න පුළුවන්. බුදු දේශනාවේ තියෙනවා මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතා ඉද තතා අහං මරිස්සාමි මරණං මම පෙස්සති. මහා සම්පත්තීන්ට පැමිණිච්ච සත්‍යෝ යම් පමණකින්ද ජීවිතය අතහැරලා ගියේ මටත් ඒ තත්වෙමයි නේද උරුම කියලා නිතර සිහි කරන්න කියනවා. මේ ගාථා හොඳට මතක තියාගෙන ඉන්න කියනවා.
උප්පත්තියා සහේ බේදං මේවා නිතර ඔය මලගෙවල් වල මෙහෙන්නේ. මරණං ආගතින් සදා මරණ මත්තාය ඕකාසං වදකෝ විය ඒසති. මේ මරණය උපන් සත්වයා අතේ මිටි කරගෙන ඉන්න දෙයක්. මරණය කියන්නේ මේවා මේ විදිහට කල්පනා කරනකොට මරණ සතිය තුලයි හිත පිහිටන්නේ. මරණය කියන්නේ හැමදාමත් වදකෙක් වගේ මැරීමට අවකාශය සොයනව නේද? මැරීමට අවකාශය සොයනවා. මරණ මත්තාය ඕකාසං වදකෝ විය ඒසති. මරණය උපන් සත්‍යයා එක්කම එන දෙයක්. මරණය හැම කල්හිම හරියට වදකෙක් පස්සෙන් මරන්න හොයාගෙන යනවා වගේ මරණය තමා පස්සෙම ලුහු බඳිනවා නේද? මම ඒ බඳු ස්වභාවයකින් යුක්තයි නේද කියලා නිතර කල්පනා කරන්න කියලා. මෙන්න මේ ගාථා කීපේ හොඳට ඔළුවේ තියාගෙන උදේට නැගිටලා මේ ගාථා තුන හොඳට මනසිකාරය කරන්න පුළුවන් නම් මේ ගාථා හතර මනසිකාරය කරන්න පුළුවන් හරි හොඳයි පින්වත්නි. එතන මරණ සතියට අප්‍රමාදයට මහ පුදුම උදව්වක්. මේ අප්‍රමාදී භාවයේ අඩුපහඩුකම් අද මිනිසුන්ගේ ජීවිතවල හරියට තියෙනවා. ඒකයි. ඒතර බුද්ධ දේශනාවේ තියෙනවා විජ්ජූබ බුලං උත්සාව ජලා රාජී පරික්කයන් ගාතකෝච රිපු තස්ස සබ්බත්තාපි ආචරියෝ. හරියට විදුලියක් වගේ දිය බුබුලක් වගේ පිනි බින්දුවක් වගේ ජලරාජී පරික්කායන් පිනි බින්දුවක් වගේ ජලයේ ඇඳපු ඉරක් වගේ. මොකක් වගේද? විදුලිය වගේ. මේක මේ විදිහට කල්පනා කරනකොට මරණ සතිය වැඩෙනවා පින්වත්නි. දිය බුබුලක් වගේ පිනි බින්දුවක් වගේ දියේ ඇඳපු ඉරක් වගේ විදුලියක් වගේ කිව්වේ. විදුලියක් වගේ විදුලි කොටන්නේ. අන්න ඒ වගේ. දිය බුබුලක් වගේ. දිය බුබුල වතුර වැටෙනකොට මතු වෙනවා. එහෙම එකපාර පුපුරලා යනවා. මතු වේගෙන එනවා පුපුරලා යනවා. ඒ කියන්නේ ජීවිතේ පැවැත්වීගෙන එනවා එකපාරම ජීවිතේ හමාර වෙනවා. කාලයක් තැනක් ස්ථානයක් වෙලාවක් නැහැ. එකම සංසිද්ධියකට මූණ දෙනවා. පිනි බින්දුවක් වගේ තනාග තියෙන පිනි බින්දුව කොයි වෙලේ වැටෙයිද දන්නේ නැහැ. දියේ ඇඳපු ඉරක් වගේ. දියේ ඉරක් ඇඳපු ගමන්ම මෑකිලා යනවා. ජීවිතේ වහා ක්ෂය වෙලා යන එකක් නේද? මරණය කිසිම ආකාරයකින් වළක්වන්න බෑ නේද කියලා. ඒක හරියට හතුරෙක් වගේ තමන්ව ලුහු බඳිනවා නේද කියලා උදේ හවස සිහි කරනකොට විකල්පයක් විදියට එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනවා. විකල්පයක් විදියට එයා ඉන්නේ. පච්චයානංච මේකල්යා බාහිරජ්ජන්තු පද්දවා මරා මෝරා නිමේසාපි මරමානෝ අනුක්ඛනං. ක්ෂණයක් පාසා සිදුවන නාම රූපයන්ගේ බිඳීම නිසා ජීවත් වීමට අවශ්‍ය ප්‍රත්‍යයන් නොලැබීම නිසා බාහිරත් අභ්‍යන්තරවත් පින්වත්නි ඇසිපිය හෙලන කාලයක් ඇතුළත මමත් මරණයට පත්වෙන කෙනෙක් නේද කියලා ක්ෂණයක් පාසා නාම රූප ධර්මයන්ගේ බිඳී යාම පදනම් කරගෙන මරණය පැත්තටම මං ලං වෙනව නේද කියලා මෙන්න මේ ගාථා හතර හොඳට මතක තියාගෙන මේක කටපාඩම් කරගෙන හරි කමක් නැහැ. උදෙම්ම නැගිටලා පිරිත් කියනවා වගේ ජීවිතේ අවබෝධය කරා යන කෙනෙක් මේක කියන්න ඕන. අනේ මට සිතක් වේවා ශාන්තියක් වේවා කියලානේ අපි කියනවට කැමති. උදේ ලංකාවේ ගුවන්විදුලි නාලිකාවලට කන් දෙන මිනිස්සු කැමති ඒ ටික කල්පනා. හැබැයි අවබෝධය කරා යන කෙනෙකුට මේ මරණ සතිය වඩනකොට අද දවස පුරාවටම ධර්මිය ඔස්සේ කාලය ගෙවන්නට අදාළ නිමිත්තක් ධර්මයත් එක්ක එකතු වෙලා වාසය කරන්න අවකාශයක් යාට ලැබෙනවා පින්වත්නි. එතකොට මේ විදියට Tamanගේ ජීවිතය තුළ කල්පනා කරනකොට පින්වත්නි යාට මේ අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට එයාගේ ජීවිතය තුළ මරණ සතිය වැඩෙන්න පටන් ගන්නවා. එයාට කල්පනා කරන්න පුළුවන්. තමන් බුදුන් ඇඳලා S2 පියාගෙන ටික වේලාවක් කල්පනා කරන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මිනිස් ජීවිතය උපමා කරේ කුමකටද? ඒ උපමා කරපු දේවල් ඇස්සේ මරණ සතියට අදාළ නිමිති පින්වත්නි ඕන තරම් හොයා ගන්න පුළුවන්.
දැන් බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ ජීවිතේ උපමා කරේ මොකටද? උන්වහන්සේ මිනිස් ජීවිතේ උපමා කළා හරියට වැස්ස වැටෙන වෙලාවට හටගන්න දිය බුබුලක් වගේ. දැන් අපි ඉස්සලා මුලින් කිව්වේ දිය බුබුලක් වගේ. ඒතර වහා වෙනසී යනවා, වහා නැසී යනවා. ඒ වගේම මගේ ජීවිතයත් වහා නැසී යනවා. මරණීයම නියතයි, ජීවිතය අනියතයි කියලා මේ විදිහට කල්පනා කරන්න. නිශ්චිත ආකෘතියක් නැහැ. විනාඩි 10ක් විතර මේ විදිහට කල්පනා කරනවා. එතකොට ඊට පස්සේ උපමා කරේ මොකක්ද? අපි අර ගාතාවලින් කිව්වා හරියට දණ්ඩකින් ඇඳ ඉරක් වගේ. දැන් මේ ගාතාව හටපාඩම් කරගන්න බැරි කෙනෙකුට පුළුවන් නේ එහෙම කල්පනා කරන්න. ඉරකින් දණ්ඩකින් ඇඳ ඉරක් වගේ. කොහෙද වතුරේ? හරියට මේ ජීවිතේ මොන වගේද? කඳුණු මුදුනකින් හටගත්ත වේගවත් ජල පහරක්. මේකට අරක සූත්‍රයේ ලස්සන උපමා ටිකක් තියෙනවා. කඳු මුදුනකින් හටගත්ත වේගවත් ජල පහරක් නොනැවතී ගලා බසිනවා වගේ මේ ජීවිතේ මරණේ කරාම වේගයෙන් ගහගෙන යනවා. වේගයෙන් ගහගෙන යනවා. එතකොට මේ ජීවිතේ උපමා කළේ අන්නේ බඳු ආකාරයටයි. මේවා කල්පනා කරනකොට අනේ මගේ ජීවිතේ මේ බඳු එකක් නේද කියලා Tamanගේ පැත්තට හැරිලා යම් ශ්‍රාවකයෙකුට කල්පනා කරන්න පුළුවන් වුණොත් එතන අවබෝධය කරා යන්න අදාළ පාරියායක් ඒ ශ්‍රාවකයාට මතු කරගන්න පුළුවන්. එතකොට බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ හරියට බලවත් පුරුෂයෙක් දිවකට ගත්ත කෙළපිඩක් වගේ ජීවිතය. බලවත් පුරුෂයෙක් දිවකට ගත්ත කෙළ ටිකක් වගේ තමයි මේ ජීවිතය කියලා කියන්නේ. එහෙම එකක් මේ ජීවිතේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය අපිට උපමා කළේ හරියට මරණයට නියම වූ ගවයෙක් වදකාගාරයකට පියවරක් පාසා සමීප වන්නේ යම්සේද උපන් සත්වයා මරණේ පැත්තටම පියවරක් ගානේ සමීප වෙනවා. ඒ නිසා මේ අස්තිර ජීවිතයක් තියෙන්නේ, ස්ථිර මරණයක් තියෙන්නේ කියලා දකින්න කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. අන්න ඒ විදිහට යම් කෙනෙක් කල්පනා කරනකොට මම ඔබට උපක්‍රමයක් කියලා දෙන්නේ අප්‍රමාදේ නැති පුද්ගලයෙක් ධර්මයේ පැත්තට සේන්දු වීම පිණිස මේ මරණ සතිය උපකාරය කොහොමද ගන්න කියලා. බුද්ධ දේශනාව තියෙනවා අන්ධ භූතෝ අයං ලෝකෝ නානුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝච අප්පෝ සග්ගාය ගච්ඡති. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකෙ මහා ජනයා ප්‍රඥාව නැමැති ඇස නැතිකම නිසා අන්ධ වෙලා ඉන්නේ. එතකොට මේ ප්‍රඥාව නැමැති ඇස නැතිකම නිසාම අන්ධ භූතෝ අයං ලෝකෝ අන්ධ වෙලා ඉන්නේ. ප්‍රඥාව ඇස නැතිකමින් තමයි ලෝකයේ අන්ධ වෙලා ඉන්නේ. එතකොට මේ අන්ධ භූතෝ අයං ලෝකෝ ප්‍රඥාව නැමැති ඇස ලෝකයට නැති වුණාට පස්සේ එයාට මේ ලෝකේ යථාර්ථය පේන්නේ. ඒ අන්ධ භූතෝ අයං ලෝකෝ කියන ස්වභාවය මත ඉන්න නිසා මිනිස්සු මරණය කියන එක කතා කරන්නවත් කැමති නෑ. අසුබ කතා කියන්න එපා කියලා අපිට කියනවා. අනේ ආන්දරණී අසුබ කතා නම් කියන්න එපා. මොනවද ඔය කියන කතා කියලා අහනවා. මරණය ගැන කිව්වොත් එහෙම ගෙදර ඉඳලා මේ සමහරට අපි සැර කරනවා දරුවට. මොනවද මේ කියන අසුබ කතා? මොනවද ඔය කියන කතා? එහෙම කියලා අහන්නේ නැද්ද? අහනවා. ඒ කියන්නේ මරණය කියන වචනෙටත් මිනිස්සු එච්චර බයයි. ඇයි? අන්ධ භූතෝ අයං ලෝකෝ. අන්ධ වෙලා. අන්ධ භූතෝ අයං ලෝකෝ. එතකොට ඒ බඳු සත්වයා අනිත්‍ය ආදී වශයෙන් ස්කන්ධයන් දකින්න දක්ෂ නැහැ. එතකොට මේ ලෝකයේ අවිද්‍යාවෙන් අන්ධ වුණාට පස්සේ ස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දකින්න දක්ෂ නැහැ. එතකොට එයා පින්වත්නි හරියට ලිහිණි වැද්දෙක් එලපු, ඒ කියන්නේ කුරුල්ලෝ අල්ලන වැද්දෙක් එලපු දැලට අසු වෙච්ච වටුවෙක් වගේ එයා මාරයාගේ වසඟයට යනවා. ඇයි? අන්ධ භූතෝ අයං ලෝකෝ. ඔය අතරින් බොහෝම ස්වල්ප පිරිසක් ස්කන්ධයන්ගේ අනිත්‍යතාවයේ දුක අනාත්මයේ දැක්කොත් ප්‍රඥාව නැමැති ඇස උපදවා ගත්තොත් එයා මාර වසඟෙන් නික්මෙනවා. මාර වසඟෙන් ආයින් වෙනවා. ඒතර ඒක තමයි පින්වත්නි මාර වසඟෙන් අයින් වීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරපු පර්යාය.
එතකොට ඒ බඳු තත්වයකට අපේ හිත දියුණු කරගන්න දක්ෂ වෙන්න ඕන. මොකද්ද? මරණ සතිය දියුණු කරනකොට ඒ මරණ සතිය දියුණු කිරීම තුළ එයා තුළ ප්‍රඥාව නැමැති ඇසයි උපදින්නේ. එතකොට ස්කන්ධයන්ගේ අනිත්‍ය ආදී ධර්මයන් පැහැදිලිව පේන්න පටන් ගන්නවා. එතකොට ඒක තමයි මායාවේ වශයෙන් නික්මෙන්න තියෙන එකම ක්‍රමය. අන්ධ භූතෝ අයං ලෝකෝ. ලෝකයේ අන්ධ වුණාට පස්සේ අවිද්‍යාවෙන් අන්ධ වුණාට පස්සේ අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච ලෝකය දක්ෂ නැහැ. එයා තුල කුසලතාවයක් නැහැ. හැකියාවක් නැහැ පින්වත්නි. ලෝකේ යථාර්ථය දකින්න. එතකොට ලෝකේ යථාර්ථය දකින්නේ කුසලතාවයක් නැති තැනක එයාට මේ අනිත්‍ය ආදී ධර්මී කියන්නේ නිකන් වහකදුරු වගේ. අනිත්‍යයි කියන එකට එයා කැමති නෑ. දුකයි කියන එකට කැමති නෑ. අනාත්මයි කියන එක කැමති නෑ. මරණයට කැමති නෑ. ජරා ජීර්ණ වීම ගැන කතා කරන්න කැමති නෑ. එයා කැමති සුඛයට. එයා කැමති නිට්ටය වශයෙන් කතා කරනවට. එයා කැමති ආත්මීය වශයෙන් කතා කරනවට. එතකොට මේ ආත්මීය වශයෙන් කතාවට එයා තුල ලිංගතුකමක් තියෙනවා. හැබැයි පින්වත්නි, ඒ ශ්‍රාවකයා තුල ඒ ලිංගතුකම ඒ යා තුල ගොඩනැගිච්ච ලිංගතුකම පදනම් කරගෙන එයා මායාවේ වසඟයට යනවා. හරියට කොහොමද යන්නේ? කුරුල්ල අල්ලන වැද්දෙක් කුරුල්ලන්ට දැල එළුවාම ඒ දැලට අහුවෙච්ච කුරුල්ලෙක් වගේ. මායාවේ තොණ්ඩුවට එයා අහුවෙන්නේ අන්න ඒ විදියටයි පින්වත්නි. එතකොට මායාවේ තොණ්ඩුවට හසු නොවීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට වදාළ පරියායට අපේ ජීවිතේ විමර්ශනය කළ යුතුයි. අපේ ජීවිතේ නැවත නැවත විමසිය යුතුයි. බුදුරජාණන් වහන්සේ මේ මරණය පිළිබඳ ආකාර 4ක් අපට පැහැදිලි කළා. මරණය පිළිබඳ අවස්ථා 4ක් පැහැදිලි කළා. මොකද්ද? ජීවිතේන්ද්‍රියෝපච්ඡේදක මරණය. කියන්නේ මේ කය බිඳීමෙන් සිද්ධ වෙන මරණය. අපි මරුණා කියලා විවහාර කරන ස්වභාවය. ඔන්න එකක්. ඊළඟ එක තමයි සමුච්ඡේද මරණය. ඒතොර සමුච්ඡේද මරණය කියන්නේ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම. ඒ කියන්නේ නැවත කොත්තනකවත් ආයේ උපතක් කරා යන්නේ නැහැ. සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙලා යනවා. සියලුම සංකාර දුකින් නිදහස් වෙලා පිරිනිවන් පානවා. ඒකට කියන්නේ මොකද්ද? සමුච්ඡේද මරණය. අන්න ඒ මරණය තමයි ලෝකයේ සුන්දරම මරණය. ලෝකේ ලස්සනම මරණය. තව එකක් ධර්මයේ පැහැදිලි වෙනවා ක්ෂණික මරණය කියලා. ක්ෂණික මරණය කියන්නේ මොකද්ද? ඔබ අහලා ඇති අපි කියනවා මේ ක්ෂණයක් ගානේ ඇතිවි නැතිවි යනවා කියලා. මෙතන ක්ෂණික මරණය කියලා කියන්නේ පින්වත්නි සංස්කාරයන් ක්ෂණයක් ගානේ උපාද තිටි භංග වශයෙන් ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවයට අපි කියනවා මොකද්ද? ක්ෂණික මරණය. එහෙනම් අපි මෙරි ඉන්නේ. ඇයි? සියලුම සංස්කාරයන් ක්ෂණයක් ගානේ ඇති වෙලා නැති වෙලා යන හුද්දු හැඟීම් මාත්‍රයක් විතරයි. ඒ නාම ධර්මයන්ගේ ක්ෂණයක් ගානේ ඇතිවි නැතිවි යන ස්වභාවයත් මරණය කියන පරයයෙන්ම කතා කරලා තියෙනවා. මරණය කියන පරයයෙන්ම කතා කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා සම්මුති මරණය කියලා. මොකද්ද සම්මුති මරණය කියන්නේ? සම්මුති මරණය කියලා කියන්නේ පින්වත්නි ලෝකේ සම්මත කරගත්ත මරණ තියෙනවා. පුද්ගල භාවයේම නෙමෙයි. ගස් මැරුණා, අහවලා මැරුණා, අහවල් දේ මැරුණා, අල මැරුණා. ඊට පස්සේ මේ ලෝකේ මැරුණා කියලා සම්මත කරගත්ත දේවල්. මේවා මැරෙනවා නම් මෙන්න මේ ස්වභාවයෙන් යුක්තයි කියලා සම්මත කරගත්ත මරණ. ඒ කියන්නේ සම්මුති මරණය කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මරණය සම්බන්ධ මරණ සතිය වඩද්දී මරණ සතියට පාදක කර නොගත යුතු අවස්ථා විදියට පැහැදිලි කරපු දේවල් ටිකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මොකද්ද? දැන් එකපාරම මරණ සතිය වඩද්දී
ප්‍රියයන්ගේ වෙන්වීම එකපාර මරණ සතියට ගොනු කරගන්නේ. දැන් උදාහරණයක් විදිහට මවට ඊටාම ප්‍රිය වස්තුව තමයි පුත්‍රයා. පුත්‍රයාගේ මරණය සිහි කරන්න ගියොත් මරණ සතිය වැඩෙන්නේ නැහැ. ඇයි? මරණ සතිය වැඩෙන්නේ නැහැ. එතන ශෝකයයි උපදින්නේ. ශෝකයයි උපදින්නේ. එතකොට මරණ සතිය වඩද්දී අරමුණු කරගනිද්දී Tamanගේ සමීපතම කෙනෙක් අරමුණු කරගන්න නුසුදුසුයි. එතකොට ශෝකය වැඩෙනවා. මරණ සතිය වැඩෙන්නේ නැහැ. මරණ සතිය පදනම් කරගෙන යාගේ හිත සමාහිත කරගන්න එයාට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මරණ සතිය වඩද්දී Tamanට ඊටාම හතුරු වෙච්ච වෛරක්කාරී පුද්ගලයෙක්ව නිමිති වශයෙන් ගන්නෙත් නැහැ. ඇයි? එතකොට පින්වත්නි ඒ මරණය බොහොම ප්‍රිය දෙයක් විදියට එයාට හැඟෙන්න පුළුවන්. Tamanට අහිත පිණිස හතුරු කරපු කෙනෙක්ගේ මරණය පදනම් කරගෙන ඒ අත්දැකීම පදනම් කරගෙන එයා තුල පින්වත්නි නිකන් බොහොම ඒ පුද්ගලයාගේ මිය යාම හරිම මේ ප්‍රියජනක අත්දැකීමක් විදියට දැනෙන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි මරණ මධ්‍යස්ථ අත්දැකීම් පදනම් කරගෙනත් මරණ සතිය වඩන්නේ නැහැ. හරියට දැන් උදාහරණයක් විදිහට මේ වගේ දැන් මලමිනි දවන තැනක පුලුස්සන තැනක එයා මිනි දැකලා ඒ දැකපු සංසිද්ධිය පදනම් කරගෙන එයාට මේක සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. එතකොට ඒ සාමාන්‍යකරණය වෙච්ච තැනක ඒ අත්දැකීම පදනම් කරගෙනත් මරණ සතිය වැඩුවට එතන වැඩින්නේ නැහැ පින්වත්නි. එතනත් මරණ සතිය වැඩෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කළා හරියට තමන් මරන්න කඩුව අමෝරාගෙන දිවේන වදකයා හෝ වෛරක්කරුවා දැකීමෙන් බියගුල්ලෙක් මෙන් තමාගේ මරණය සිහි කිරීමෙන් බය උපදින්නේ කියලා. ඒ විදිහටත් බය උපදින්නේ. බය උපදින ආකාරයටත් මරණ සතිය වඩන්න අවශ්‍ය නෑ පින්වත්නි. බය උපදින කියන්නේ මරණ සතිය වඩනකොට Tamanගේ බය නම් හිත උපදින්නේ. එතකොට ඒ හිත හැකිලිලා යනවා. එතකොට මේ මරණ සතිය යාට දිනු කරගන්න ලැබෙන්නේ නෑ. එතකොට තමන් වඩාගෙන යන මරණ සතියම පදනම් කරගෙන බිය නම් උපදින්නේ. එතන පින්වත්නි එයාගේ හිත ධර්මයේ තුල සතිය උපදින්නේ නැහැ. එයාගේ හිත හැකිලිලා යනවා. මේ විදියට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා මරණ සතිය වඩද්දී යම් යම් ආකාරයට පුද්ගලයා සංවේදී විය යුතු ආකාර පිළිබඳ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දේශනා කළා මරණ සතිය වඩද්දී බොහොම සංවේග ප්‍රාප්ත සංවේගී උපදවා ගත යුතු අවස්ථා ගණනාවක් සම්බන්ධ. අවස්ථා එතන තියෙන අවස්ථා 8ක් පින්වත්නි. ඒකේ එකක් තමයි වදක පච්චුපට්ඨානය කියලා කියන්නේ. එතකොට කඩුවක් අමෝරාගෙන ඒ කියන්නේ හරියට කඩුවක් අමෝරාගෙන ඉන්න වදකෙක් ඉන්න තැනක වගේ මාව මරණේ ලුහු බඳිනව නේද මං අවදානමක නේද ඉන්නේ කියන සිහිය උපදවාගෙන මරණ සතිය දිනු කරන්න ඕන. ඒ වගේම දෙවෙනි එක තමයි සම්පatti විපatti. සම්පatti විපatti කියලා කියන්නේ මරණය පදනම් කරගෙන මේ තමා කරායන විපත්තියක් මරණය කියන අදහස පදනම් කරගෙන යා වාසය කරන්න උනේ. එතකොට යා තුල අප්‍රමාදයක් ගොඩනගෙනවා. උපසංහරණය කියලා තව එකක් තියෙනවා. උපසංහරණය කියලා කියන්නේ බලවත් අනුන් සමග Taman ගලපා බලමින් මේ ලෝකයේටම සදාතනික යථාර්ථයකටයි මම මුහුණ දෙන්නේ කියන අදහස පදනම් කරගෙන මරණ සතිය වඩනවා. කාය බහුසාධාරණීය ස්වකීය ශරීරයේ අන්‍ය බොහෝම සත්වයන් හා සසඳා බලමින් මේක ලෝක ධර්මතාවයක් විදියට දකිමින් මරණ සතිය වඩනවා. ආයු දුබ්බල්ය ආයුෂ දුර්වල වීම සලකා බලමින්
ආයුෂයාගේ දුර්වල වීමේ කෙලවර මරණය පවතිනවා කියන ස්වභාවයේ තේරුම් අරමින් මරණ සත්‍ය වඩනවා. අනිමිත්තය කියන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙතෙක්කල් ජීවත් වන්නේ යන නියමයක් හෝ සීමාවක් නැති බව අනිමිත්තේ. නිමිත්තක් ගන්න බෑ. මෙච්චර කල් ඉඳී අවුරුදු 120 එහෙම ගන්න බෑ. ඒ අනිමිත්ත ස්වභාවයේ නේද ජීවිතේ පවතින්නේ. ඒ අනිමිත්ත ස්වභාවයේ පදනම් කරගෙන යා මරණ සතිය වඩනවා. ඊළඟට පින්වත්නි බුද්ධ දේශනාවේ තියෙනවා අද්දාන පරිච්ඡේදය. මේ කාලේ මිනිස්යන්ගේ ජීවිතයේ ආයුෂ මෙන්න මෙච්චර කල් වෙනවා. මෙන්න මේ තරම් කාලයක් පවතිනවා කියලා නියමයක් යුතුයකමක් ලෝකේ නැහැ. ඒ බඳු ස්වභාවයක් නැති බව සිහි කරමින් Tamanගේ ජීවිතයේ යථාර්ථයේ දකිමින් මරණ සතිය වඩනවා. කන පරිත්තයන් කියලාත් කියනවා. ඒ කියන්නේ පින්වත්නි ජීවිතේ ඊටාම සුවල්පයි. මේ බොහෝම කෙටි කාලයයි පවතින්නේ. මෙබඳු කෙටි කාලයක් පවතින අර අපි මුලින්ම කිව්ව පඨම මරණ සති සූත්‍රය හරියට ආස්වාස කරලා ප්‍රාස්වාස කරනකන්වත් මගේ ජීවිතේ පවතීද කියලා මට හරියට කියන්න බෑ කියන අදහසින් ජීවිතේ මරණ සතිය වඩනවා. ඒක හරි ආනිසංසදායක තත්වයක් පින්වත්නි. ආනිසංසදායක තත්වයක්. එතකොට දැන් මේ විදියට යම් කෙනෙක් ජීවිතේ මරණ සතිය පුහුණු කළොත් පින්වත්නි, ඒ මරණ සතිය පුහුණු කරන ශ්‍රාවකයාට ආනිසංස ගණනාවක් තියෙනවා. එතකොට මේ මරණ සතිය වඩන කෙනාගේ ආනිසංසය තමයි පින්වත්නි මේ මරණානුස්මෘති භාවනාව පදනම් කරගෙන යෝගාවචරයා අප්‍රමාදව සතියෙන් යෝනිසෝ මනසිකාරයෙන් වසන්ඩ ලැබෙනවා. ඒ කියන්නේ මරණ සතිය වඩන නිශ්චිත ආකෘතියක් ඕනේ නැහැ. මරණී නියතයි ජීවිතයයි අනියත කියන ස්වභාවයේ පදනම් කරගෙන ටිකක් විමසන්න වටේට. විමසනකොට මේ විමසීම තුළ මරණ සතියයි වැඩෙන්නේ. ඒ මරණ සතියක අවශ්‍යතාවය තියෙන්නේ ජීවිතේ නිකන් අපගාමී ශ්‍රාවකයෙක් විදියට හැකිලුණු පුද්ගලයෙක් විදියට ජීවිතේ ගෙවන්න නෙමෙයි. හැකිලෙන විදියට මරණ සතිය වඩන්න එපා කියලාත් බුදුරජාණන් වහන්සේ වදාළානේ. ඒකේ ආනිසංසය තමයි ජීවිතය පින්වත්නි මරණ සතිය යම් කෙනෙක් වඩනවා නම් ඒ යෝගාවචරය තුළ අප්‍රමාදීව සති සම්පජඤ්ඤේ යෝනිසෝ මනසිකාරය තුළ වාසය කරන්න මහ පුදුම තල්ලුවක් ලැබෙනවා. ඒත් එක්කම යාට භවයට නොඇලීම පිණිස එයාගේ ජීවිතය ගොඩනගෙනවා. භවය තුළ ඇලීමක් උපදින්නේ නැහැ. ජීවිත තෘෂ්ණාව අත්හැර ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් අපිට මේ ලොකුම අවුල තමයි අපිට තියෙන විශාලම අවුලක් තමයි අපිට පවතින ජීවිත තණ්හාව. මේ ජීවිත තෘෂ්ණාව තුනී කරගන්න මහ පුදුම උදව්වක් මරණ සතියෙන් ලැබෙනවා. ඒක විපාක. ඒක ආනිසංසයක් පින්වත්නි මරණ සතිය. ඒ වගේම මේ භෞතික දේවල් කෙරෙහි පවතින තණ්හාව දුරු කරගන්න මරණ සතිය උදව්වක්. මේ ගෙවල් දොරවල් ඉඩ කඩම් මේවට නඩු හබ කිය ඇවිදින ගමනට මේවා තුල සාරයක් හරයක් නෑ නේද කියලා මේ භෞතික දේවල් වලට අපි තුල පවතින බන්ධනය අයින් කරගන්න ඒක පුදුම උපකාරයක් පින්වත්. ඒ වගේම මේ ජීවිතයේ මේ මසුරු මල දුරු කරගෙන මසුරුකම අයින් කරගෙන ජීවිතේ යථාර්ථවාදීව විමසන්න පුළුවන් ශ්‍රාවක භාවයකට මරණ සතියෙන් පුදුම උදව්වක් හම්බෙනවා. ඒ වගේම අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව වගේ ස්වභාවයන් පුහුණු කරගන්න මරණ සතියෙන් විශාල රැකවරණයක් හම්බ වෙනවා. ඒ වගේම මේ ආත්මයේදීම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබෙන උපකාරය තමයි වටිනාම උපකාරය. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ විමසන ශ්‍රාවකයෙකුට මරණ සතිය දියුණු කරන එක අනුග්‍රහයක්. ඒක ස්වල්ප අනුග්‍රහයක් නෙමෙයි. එතකොට දැන් ඇත්තටම මේ මරණ සතිය කියන ස්වභාවයේ වටිනාකමට එක අදහසක් මම ඔබට කියන්නම්. එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට ලොකු මෙහෙවරක් කරපු කෙනෙක් තමයි, විශාල යහපතක් කරපු කෙනෙක් තමයි පින්වත්නි ධර්මාශෝක රජුරු. මේ ගිහි ජීවිතය ඇස්සේ මහා ප්‍රචණ්ඩ මාලා ඝාතකේ. ජීවිත ගොඩක් වැරදුනා. ඉතින් අර තියෙන තණ්හාවටම බොහොම අධිරාජ්‍යවාදී බලයක් තිබ්බ කෙනෙක් නේ. අන්තිමටම කොහොම හරි බුද්ධ ශාසනයට පෑදිලා මේ ධර්මයට ඇවිල්ලා විශාල යහපතක් කළා. ඉතින් ලංකාවට බුද්ධ ශාසනයේ ඉඳත් ඒ උත්තමයාගේ තිබුණු බල පරාක්‍රමයේ කැපවීම බලපෑව නැත්නම් අපිටත් බුද්ධ ශාසනයේ දායාදය එදා නොලැබී යන්න තිබුණා. එතකොට මේ පෙරුම් පුරාගෙන බුද්ධ ශාසනය වෙනුවෙන් ආපු චරිත ඒ කාලේ හිටියේ.
දවසක් මෙයාගේ සහෝදරයෙක් හිටියා මේ රජ්ජුරුවන්ගේ. දවසක් මේ සහෝදරයා යනකොට දැක්කා මුව වෙනුවෙන් මුවන්ට රජ්ජුරුව රාජකීය උද්‍යානයක් හදලා. මුවන්ට තමයි මේ උද්‍යානය හදලා තිබුණේ. මුව වෙනුවෙන් මේ රාජකීය උද්‍යානය හදලා මේ රාජකීය උද්‍යානයේ තුල පින්වත්නි මුවන්ට වෙන්වෙච්ච අබේ භූමියක් විදිහට තමයි ඒක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතකොට මේ අබේ භූමිය තුල විශාල මුව රංචු ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. මේ ඉතින් මේ මුවන්ට හොඳට කන්න ශාස්ත්‍රීය විදිහට තන බිමක් තිබිලා තියෙනවා. ඉතින් මේ තනකොළ කාලා මේ මුව ටික බොහොම හොඳට හැදෙනවා. හැදෙනකොට රජ්ජුරුවන්ගේ මේ සහෝදරයගෙන් බල්ලා හිතනවා දැන් මේ මුවන්ට අපේ සහෝදරයා රජතුමා මහ පුදුම යහපතක් නේ කරලා තියෙන්නේ. මේ මුව ආහාර ගන්නවා, පෙරලෙනවා, දඟලනවා, සෙල්ලම් කරනවා, මහ පුදුම සතුටෙන් ඉන්නේ. මේ මුවන්ට අබේ භූමියක් හදලා මෙච්චර සතුටෙන් ඉන්නවා නම් මුව ටික ඒ කියන්නේ මුව මෙච්චර සතුටින් නම් ඉන්නේ මේ අබේ භූමිය තුල වාසය කරන කාලය තුල. එහෙමනම් මේ හාමුදුරුවන්ට අපේ සහෝදරයා දෙන දානිවල හැටියට උන්වහන්සේලාට දානි දෙන විදියට උන්වහන්සේලා මොන්නතරම් මේ පිණුම් ගගහ සතුටින් ඇද්ද? දැන් මේ අබේ භූමියක් හදලා මුවන්ට වෙන් වෙන්න තනකොළ භූමියක් හදලා මේක නඩත්තු කරමින් මුවන්ටම වෙන් කරපු භූමියක් මේ විදියට හදලා තියෙන එකෙන් මේ මුව මෙච්චර සතුටු වෙනවා නම් මේ කෑම බීම පදනම් කරගෙන ආහාර පාන පදනම් කරගෙන රාජභෝජනයේ පදනම් කරගෙන නිකම්ම ලැබෙන මේ ආහාර පාන හේතු කරගෙන මේ ස්වාමින් වහන්සේලා මොන්න තරම් සතුටින් ඇද්ද? උන්වහන්සේලා මා පුදුම සතුටකින් ඇති නේද කියලා මේ රජුරන්ගේ සහෝදරයාට හිතුණා පින්වත්. ඉතින් සහෝදරයාට මේ ගැන හිතිලා මේ කාරණය කොහමද රජුරුවන්ගේ කනට ගියා. මේ රජුරුවන්ගේ සහෝදරයා මෙහිම කතාවක් කිව්වා කියලා. මොකද්ද කියපු කතාව? මුවන්ට හදපු අබේ භූමියේ මුව මෙච්චර පිණුම් ගහනවා නම්, කරණම් ගහනවා නම්, මුව මෙච්චර සතුටෙන් ඉන්නවා නම්, සැහැල්ලුවෙන් ඉන්නවා නම්, කාලා බීලා බොහොම නිදහසින් ඉන්නවා නම් මේ ස්වාමින් වහන්සේලාට අපේ මේ සහෝදරයා රජතුමා දෙන දේවල් වල හැටියට පූජා කරන දානමාන ආදී හැටියට මොන්න තරම් සතුටෙන් ඇද්ද? හරිම සතුටෙන් ඇති කියලා හිතුණා. එහෙම හිතිලා මේක ඉන්න පිරිසට කිව්වම රජුරුන්ගේ කනට මේක ගියා. රජුරු ගෙන්නුවා. රජුරු ගෙන්නලා කිව්වා උඹට මම රජකම දෙනවා සතියකට. දැන් එයාට සතුටුයි. ඇයි සතියකට රජකම හම්බ වෙනවා කිව්වම? සතියකට රජකම හම්බ වෙනවා. උඹට මම සතියකට දෙනවා රජකම. දැන් මේ තරුණයා මේ සහෝදරයාට මහ පුදුම සතුටක්. ඒ සතුට අතරින්ම කිව්වා හැබැයි සතියකින් පස්සේ මම උඹව මරනවා. දැන් දන්නවා පුද්ගලයා කොහොමද කියලාත් දන්නවා. කොහොම මිනිස්සෙක්ද කියලා හොඳ අවබෝධයක් තියෙනවා. කිව්වා වචනය. දැන් රජකම කරන්නම් කියලාත් කිව්වා. දැන් ඔන්න රජකම බාර දුන්නා. දවස් 7 යනවා දැන්. වෙවුල ඉන්නේ. දවස් 7 ගෙවිගෙන යනවා. දවස් 7 ගෙවිගෙන යනකොට පින්වත්නි 7 වෙනි දවස ආවා. 7 වෙනි දවස ආවට පස්සේ රජුරු ආවා. ඇවිල්ලා කොහොමද දවස් 7 රජකම කියලා ඇහුවා. එතකොට අර පුද්ගලයා කියනවා අනේ මට කිසිම සතුටක් තිබ්බේ නැහැ. මම වෙවුල හිටියේ. ගත්ත කෑම ටික හරියට දිරෙව්වේ නැහැ. මට හරියමං හැටියට නිින්දක් ගියේ නෑ රැට. බයින් තැති ගැන්මින් ලොමුඩ හැ ගැනීමෙන් මං කාලේ ගෙව්වේ. මම බොහෝම අපහසුයෙන් ගෙව්වේ. මම මේ කාලින් මේ බඳු රජකමක් කරලා නැති කාලෙක රජකමක් ගැන මට අදහසක් නැති කාලෙක මම බොහොම සනීපෙට හිටියා. බොහොම කාලා බිල සැහැල්ලුවෙන් ඇඳලා කරලා ඇවිදලා කරලා මං හිටියා. හැබැයි මම අද වෙවුල හිටියේ. මේ දවස් ගෙවෙනකොට මට හරියට නිින්ද ගියේ නෑ කියනවා.
ඊට පස්සේ රජුරු අහනවා මොනවා උඹට නිින්ද ගියේ නෑ හරියට මෙච්චර රජකමක් හම්බ වෙලා මේ බඳු ඊතා සුවපහසු ජීවිතයක් රජකම හම්බ වෙලා උඹට නිින්ද ගියේ නෑ අනේ ඔව් රජතුමනි මට නිින්ද ගියේ නෑ මම වෙවුල හරියට ආහාර ටික ගන්නේ නැතුව මම බොහොම පීඩාවෙන් කාලය ගෙව්වේ විඩාවෙන් මම කාලය ගෙව්වේ බොහොම වෙහෙසකර කාලයක් මම ගෙව්වේ මම නම් සතුටෙන් නෙමෙයි කාලය ගෙව්වේ කියලා කිව්වා එතකොට අර රජුරු අහනවා ඇයි කියලා. ඇයි ඉතින් දවස් 7කින් මැරෙනවා කියලා දන්නවනේ. එතකොට රජුරු කියනවා අන්න ඒ වගේ තමයි. උඹ අර මුව ගැන අරම හිතුවට මේ සංඝයා මොන්නතරන් රාජභෝජනේ හම්බුණත් බත් පිඬුව කටට අරගෙන ගිලලා ඊළඟ බත් පිඬ කටට ගන්නකම් පඨම මරණ සති සූත්‍රයෙන් අපි මතු කළේ. ඊළඟ බත් පිඬ කටට ගන්නකම් බත් පිඬු දෙකක් අතර කාලයේ පවා මගේ ජීවිතේ නිමා වෙන්න පුළුවන්. මගේ ජීවිතේ හමාර වෙන්න පුළුවන් කියලායි මම හිතන්නේ. මම එහෙම හිතන්නේ. මේ ස්වාමීන් වහන්සේලා එහෙම හිතන්නේ. රජුරෝ නෙමෙයි කියන්නේ. රජුරෝ කියන ස්වාමීන් වහන්සේලා එහෙම තමයි හිතන්නේ. එහෙම හිතමින් මොන රාජභෝජනය හම්බුණත් උන්වහන්සේලා ඒ ආහාරයට ඇහැලෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. ඒ ආහාරයෙන් මුලා වෙන්නේ නැහැ. ඒ ආහාර රසය සමග සංයෝග වී එකතු වී වාසය කරන්නේ නැහැ. ඇල්මක් තියනවා නම් ඒ ඇල්ම දුරු කරලායි උන්වහන්සේලා වාසය කරන්නේ. ඒ බඳු විදියටයි ඒ බඳු මුනිවරු ඒ බඳු උත්තමයෝ කටයුතු කරන්නේ කියලා කිව්වා. එතකොට දැන් බලන්න ජීවිතේ මොනතරම් දේවල් හම්බ වුණත් මරණ සතිය තිබ්බොත් එයා මම කියන්න උත්සාහ කරන්නේ මොනතරම් දේවල් ඇලෙන්න බැඳෙන්න එකතු වෙන්න සංයෝග වෙලා වාසය කරන්න තිබුණත් අනුපාදාය උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදීම පිණිස මරණ සතිය වඩනවා නම් ඒවා කෙරෙහි උපාදානයේ නොකොට වාසය කරන්න පුළුවන්. උපාදානයේ නොකොට වාසය කරන්න පුළුවන්. ආශ්‍රවයන් නොවැඩෙන ආකාරයට වාසය කරන්න පුළුවන්. එතකොට ආශ්‍රවයන් නොවැඩෙන ආකාරයට වාසය කරන්න ආශ්‍රවයන් නොවැඩෙන ආකාරයට Tamanගේ ගනුදෙනුව හදාගන්න මහා විශාල උදව්වක් මරණ සතියෙන් ලැබෙන්නේ. ජීවිතේ මරණ සතිය වඩලා ඇතරම මේ මරණ සතිය යම් කෙනෙක් පුහුණු කරනවා නම් ඒ පුහුණු කරන ශ්‍රාවකයාගේ ජීවිතය තුළ තමයි සතියත් යෝනිසෝ මනසිකාරයත් බොහෝම ඉහළින් පවත්ව ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සතිය යෝනිසෝ මනසිකාරය වගේ තත්වයන් ඉදිරියට දියුණු කරගෙන පුහුණු කරගෙන යනවා නම් මරණ සතිය කියන්නේ මහ පුදුම උදව්වක්. ඒක නිශ්චිත හැඩයක් නෑ මරණ සතියට. ජීවිතය අනියතයි මරණේ නියතයි කියන එක Taman දෙස බලාගෙන කල්පනා කරන්න, බාහිර ලෝකයේ දිහා බලනත් කල්පනා කරන්න. ඒ කියන්නේ මම වගේම හැමවාස්ලේ නහර ඇට මිදුළු වලින් හැදිච්ච ශරීරයක් තමයි මගේ දුවට තියෙන්නේ. මගේ පුතාට තියෙන්නේ, මගේ අම්මට තියෙන්නේ, මගේ තාත්තට තියෙන්නේ, මගේ ස්වාමියාට තියෙන්නේ, මගේ බිරිඳට තියෙන්නේ කියලා බාහිර ලෝකයටත් ගලපන්න. ඒ බාහිර ලෝකයට ගලපනකොට බාහිර ලෝකය කෙරෙහි පවතින බැඳීමක් උපාදානීය ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒ ස්වභාවයත් බැහැර කරගෙන නිදහස් සිතකට, නිවහල් සිතකට, උපේක්ෂා සහිත සිතකට Tamanගේ ජීවිතේ විවෘත වෙයි. එදාට ලෝකෙම කඩා වැටුණත් අඬන්නේ නැතුව, වැළපෙන්නේ නැතුව, කෑ ගහන්නේ නැතුව, සෝසුසුම් හෙලන්නේ නැතුව ඉන්න මරණ සතිය උදව් කරන. ඉතින් ඒක ලොකු උදව්වක් නේ. මරණය ගැන මේ පිරිහිච්ච ලෝකයක්, අන්ධබාල ලෝකයක්, එතකොට අඥාන ලෝකයක් කතා කරන්න කැමති නැති වුණාට මේ ගතවන ජීවිතය තුළ මරණය කියන සංසිද්ධිය අපට උරුමයි නම්, මරණය කියන සංසිද්ධිය අභිබවා ගියපු පිරිසක් නෙමෙයි නම් අපි, මරණය කියන එක සදාතනික උරුමකාරකම නම්, එබඳු උරුමකාර වෙච්ච මරණය පිළිබඳ නිතර සිහි කරලා ඒක සාමාන්‍යකරණය කරගෙන සෝසුසුම් හෙලන්නේ නැතුව, වැළපෙන්නේ නැතුව, කඩා වැටෙන්නේ නැතුව උපේක්ෂා සහිතව මරණයට සිහිනුවණින් මුහුණ දෙන්න Tamanටත් පුළුවන්. Tamanගේ සමීපතමයන්ගේ මිය යාම ඉදිරියේ උපේක්ෂාවෙන් නෙද්දල්වාගෙන, මුවදල්වාගෙන ලෝකයේ දේශ බලාගෙන ඉන්න උදව්වක් හම්බ වෙනවා. ඒ උදව්ව තුළ හැම වෙලාවකම ලෝකේ කමඨාණක් කරගන්න පුළුවන්.
ලෝකේ හැම අත්දැකීමක් තුළම කර්මස්ථානයක් කරගන්න මරණ සතිය උදව්වක්. ඒ විතරක් නෙමෙයි ආධ්‍යාත්මික රැකවරණයේ පවතින ප්‍රධාන දෙයක්. මතක තියාගන්න බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති කියලා මරණ සතිය ඉතිමා චතුරාරක්කා මේ හතර යම් කෙනෙක් වඩනවා නම් චතුරාරක්කා ආරක්ෂා හතරක් විදිහටයි ධර්මෙ පෙන්වන්නේ. ධර්මයේ දියුණු කරන කෙනා කියන්නේ මායාගේ බැම්මෙන් පවා ගැලවෙන්න ඒක හරි උදව්වක්. ඒ බඳු තත්වයකට හිත පවත්වාගෙන යන්න අපි ඉදිරියට නිවන් මාර්ගයේ හුරු කරන්න අදහසක් තියෙනවා නම් දවසකට මිනිත්තු කීපයක් මරණ සතිය පුහුණු කරන සැබෑ ශ්‍රාවක භාවයක් ගොඩනගා ගන්න ඔබ හැම දිනාටම මේ කුසල් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන